10 ශ්‍රේණිය 10 වෙනි පාඩම රසායනික බන්ධන. අද මෙම වීඩියෝ එකෙන් කරන්නේ අපි රසායනික බන්ධන පාඩමේ කොටසක් වන සහසංයුජ බන්ධන ඇතිවෙන ආකාරය පිළිබඳවයි. සහසංයුජ බන්ධන පරමාණු අතර බන්ධන ඇතිවෙන එක ක්‍රමයක් තමයි සහසංයුජ බන්ධන කියලා කියන්නේ. සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකක්ද? කොහොමද සහසංයුජ බන්ධනයක් ඇති වෙන්නේ කියලා අපි බලමු. පරමාණු හැමතිස්සෙම බලන්නේ උච්ච වායු වින්‍යාසයක් ලබාගෙන ස්ථායී තත්වයට පත් වෙන්නයි. මොකද්ද උච්ච වායු වින්‍යාසයක් කියලා කියන්නේ? අපි දන්නවා 8 වෙනි කාණ්ඩයේ ඉන්න නියෝන් ආගන් වගේ පරමාණු වල අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 8යි. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ස්ථායී වින්‍යාසයක් කියලායි කියන්නේ. මේ ස්ථායී වින්‍යාසය නිසා මේ මූලද්‍රව්‍ය පරමාණු වල ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුයි. ඉතින් හැම මූලද්‍රව්‍ය පරමාණුවක්ම බලන්නේ තමුන්ගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය නිෂ්ක්‍රීය වායු වල තියෙන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලෙස අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන 8ක් බවට පත් කරගන්නයි. මේ සඳහා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් කිහිපයක් හවුලේ තියාගෙන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන 8ක් බවට පත් කරගන්න ක්‍රියා කිරීම මගින් සහසංයුජ බන්ධන ඇති වෙනවා. දැන් අපි බලමු සමපරමාණුක අණු නිර්මාණය වෙන්නේ කොහොමද කියලා සහසංයුජ බන්ධන සැදීම මගින්. දැන් අපි බලමු ඔක්සිජන් කියන සමපරමාණුක අණුව හැදෙන විදිහ. ඔක්සිජන් තියෙන්නේ 6 වෙනි කාණ්ඩයේ. 6 වෙනි කාණ්ඩයේ තියනවා කියලා කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් කරගන්න නම් තව ඉලෙක්ට්‍රෝන 2ක් අඩුයි. ඉතින් හැමතිස්සෙම මේ අඩු ඉලෙක්ට්‍රෝන ගාන තමයි හවුලේ තියාගන්නේ. එතකොට එක ඔක්සිජන් පරමාණුවක් ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 6න් 2ක් හවුලේ තියාගන්න දෙනවා. අනිත් පරමාණුවත් ඒ විදිහටම අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 6න් 2ක් හවුලේ තියාගන්න දෙනවා. දැන් බලන්න එක පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් බවට පත් වුණා. ඒ කියන්නේ උච්ච වායු වින්‍යාසය ලැබුණා. දැන් මේ පරමාණුව ස්ථායී තත්වයට පත් වෙනවා. මේ පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8යි. ඒ පරමාණුවත් ස්ථායී වින්‍යාසය ලබාගෙන තියෙනවා. දැන් මෙතන ඇති වෙන්නේ සහසංයුජ බන්ධනයක්. දැන් අපි බලමු ෆ්ලෝරීන් පරමාණු දෙකක් අතර සහසංයුජ බන්ධනයක් ඇති වෙන්නේ කොහොමද කියලා. ෆ්ලෝරීන් තියෙන්නේ 7 වෙනි කාණ්ඩයේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. අපි දැන් බලමු ෆ්ලෝරීන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන කොයි විදිහටද තියෙන්නේ කියලා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ෆ්ලෝරීන් පරමාණුවට උච්ච වායු වින්‍යාසය ලබා ගන්න නම් ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් කරගන්න නම් තව ඉලෙක්ට්‍රෝන 1ක් ඕන.
අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න ඉලෙක්ට්‍රෝන එකක් මදි. ඒ නිසා ෆ්ලෝරින් පරමාණුව ඉලෙක්ට්‍රෝන එකක් හවුලට දෙනවා. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 7න් එක ඉලෙක්ට්‍රෝනයක් තමයි හවුලේ තියාගන්නේ. අනිත් ෆ්ලෝරින් පරමාණුවෙනුත් ඒ විදිහටම හවුලේ තියාගන්න එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. ඉතුරු 6 මේ විදිහට අවසාන ශක්ති මට්ටමේ තියෙනවා. දැන් හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකත් එක්ක බැලුවාම ෆ්ලෝරින් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන 8යි. ඒ කියන්නේ උච්ච වායු වින්‍යාසය ලබාගෙන තියෙනවා. අනිත් ෆ්ලෝරින් පරමාණුවෙත් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. දැන් අපි බලමු නයිට්‍රජන් N2 සමපරමාණුක අණුව සහසංයුජ බන්ධන කොයි විදිහටද හදාගෙන තියෙන්නේ කියලා. නයිට්‍රජන් තියෙන්නේ 5 වෙනි කාණ්ඩයේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. උච්ච වායු වින්‍යාසය ලබා ගන්න නම් මේ ඉලෙක්ට්‍රෝන 5ට තව ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයි. එහෙනම් නයිට්‍රජන් අණුව සහසංයුජ බන්ධන හදද්දී ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්නවා. එහෙම ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගෙන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් බවට පත් කර ගන්නවා. අපි බලමු ඒක කොහොමද අඳින්නේ කියලා. නයිට්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 7යි. එතකොට ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එතකොට නයිට්‍රජන් වල ශක්ති මට්ටම් දෙකක පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5කුයි තියෙනවා. දැන් අපි කිව්වා හවුලට දෙනවා ඉලෙක්ට්‍රෝන 3ක්. එහෙනම් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 5න් ඉලෙක්ට්‍රෝන 3ක් දෙනවා හවුලේ තියාගන්න. එතකොට මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි ඉතුරු ඉලෙක්ට්‍රෝන 2යි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5 තියෙනවා. ඊළඟට අපි බලමු අනිත් පරමාණුව. ඒකෙත් පරමාණුක ක්‍රමාංකය 7යි. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 5න් 3ක් හවුලේ තියාගන්නවා. එතකොට මෙතන හවුලට ඉලෙක්ට්‍රෝන 3ක් දෙනවා. ඉතුරු ඉලෙක්ට්‍රෝන 2 මේ විදිහට තියෙනවා. එතකොට අපි මේ නයිට්‍රජන් පරමාණුව බැලුවොත් මේකේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2 4 6 7 8 8ක් තියෙනවා. ඒ කියන්නේ උච්ච වායු වින්‍යාසය ලබාගෙන තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8 කරගෙන තියෙනවා. මෙතනත් ඒ විදිහටම හවුලේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක්. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 2යි මෙතන ඉලෙක්ට්‍රෝන 6යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8ක් අවසාන ශක්ති මට්ටමේ තියෙනවා. එතකොට මේ විදිහට තමයි නයිට්‍රජන් අණුවක සහසංයුජ බන්ධන හැදෙන්නේ. අපි දැන් බලමු හයිඩ්‍රජන් අණුව කොහොමද සහසංයුජ බන්ධන හදන්නේ කියලා. හයිඩ්‍රජන් තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් පරමාණුව ස්ථායී තත්වයට පත් වෙන්නේ යාට තව එක ඉලෙක්ට්‍රෝනයයි ඕන වෙන්නේ. අනිත් පරමාණු වගේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්නේ නැහැ. එයා ස්ථායී තත්වයට පත් වෙන්නේ යාට ඉලෙක්ට්‍රෝන 2යි. කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් මදි. එතකොට හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහසංයුජ බන්ධන හදද්දී හැම හයිඩ්‍රජන් පරමාණුවකින්ම ඒගොල්ලන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝනය හවුලේ තියාගන්නවා. අපි බලමු කොහොමද ඒ සහසංයුජ බන්ධනය දක්වන්නේ කියලා. දැන් මේ හයිඩ්‍රජන් පරමාණුව ගත්තාම එයාට තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. ඒ ඉලෙක්ට්‍රෝනය මෙයා හවුලේ තියාගන්නවා. මේ හයිඩ්‍රජන් පරමාණුව ගත්තාම එයාට තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි එක ඉලෙක්ට්‍රෝනයකුත් මදි. එහෙනම් එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝනය හවුලේ තියාගන්නවා.
දැන් අපි මේ පරමාණුව බැලුවොත් මේකේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. කියන්නේ මේ පරමාණුව ස්ථායී තත්ත්වයටපත් වෙලා. ඒ විදිහටම මේ හයිඩ්‍රජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා ස්ථායී තත්ත්වයටපත් වෙලා. විෂම පරමාණුක අණු. ඒ කියන්නේ වෙනස් පරමාණු එකිනෙකට සම්බන්ධ වෙලා බන්ධන හදද්දී සහසංයුජ බන්ධන හැදෙන්නේ කොහොමද කියලා අපි බලමු. නයිට්‍රජන් තියෙන්නේ 5 වෙනි කාණ්ඩයේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. උච්ච වායු වින්‍යාසය ලබා ගන්න නම් මේ ඉලෙක්ට්‍රෝන 5ට තව ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයි. එහෙනම් නයිට්‍රජන් අණුව සහසංයුජ බන්ධන හදද්දී ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්නවා. එහෙම ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගෙන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් බවට පත් කර ගන්නවා. අපි බලමු ඒක කොහොමද අඳින්නේ කියලා. දැන් අපි බලමු කාබන් ඩයොක්සයිඩ් සහසංයුජ බන්ධනය හැදෙන්නේ කොහොමද කියලා. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ විෂම පරමාණුක අණුවක්. කාබන් ඩයොක්සයිඩ් අණුව හැදෙන්න කාබන් පරමාණුවක් සහ ඔක්සිජන් පරමාණු දෙකක් අවශ්‍ය වෙනවා. කාබන් තියෙන්නේ 4 වෙනි කාණ්ඩයේ. දැන් අපි බලමු කාබන් ඩයොක්සයිඩ් සහසංයුජ බන්ධනය හැදෙන්නේ කොහොමද කියලා. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ විෂම පරමාණුක අණුවක්. කාබන් ඩයොක්සයිඩ් අණුව හැදෙන්න කාබන් පරමාණුවක් සහ ඔක්සිජන් පරමාණු දෙකක් අවශ්‍ය වෙනවා. කාබන් තියෙන්නේ 4 වෙනි කාණ්ඩයේ. ඒ කියන්නේ කාබන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඔක්සිජන් තියෙන්නේ 6 වෙනි කාණ්ඩයේ. ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. කාබන් පරමාණුව ස්ථායි වින්‍යාසය ලබා ගන්න නම් කාබන්ට තව ඉලෙක්ට්‍රෝන 4ක් අවශ්‍යයි. ඔක්සිජන් පරමාණුව ස්ථායි තත්ත්වයට පත් වෙන්න නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න තව ඉලෙක්ට්‍රෝන 2ක් අවශ්‍යයි. එතකොට දැන් මේගොල්ලන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තමයි සහසංයුජ බන්ධන හදද්දී හවුලට ලබා දෙන්නේ. එතකොට කාබන් පරමාණුව ඉලෙක්ට්‍රෝන 4ක් හවුලේ තියා ගන්නවා. ඔක්සිජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන 2 බැගින් හවුලට දෙනවා. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් මේ තියෙන කාබන් පරමාණුව ඔක්සිජන් පරමාණු දෙකක් තියෙන නිසා මේ කාබන් පරමාණුවේ දෙපැත්තට ඔක්සිජන් පරමාණු දෙක සම්බන්ධ වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති කාබන් පරමාණුව මැද තියෙනවා. ඒකට දෙපැත්තට ඔක්සිජන් පරමාණු දෙක සම්බන්ධ වෙනවා. එතකොට දැන් මෙතන මේ විදිහට ඇඳලා තියෙන්නේ ඔක්සිජන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනත් කාබන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනක් හවුලේ තියාගන්න බව පෙන්වන්න. දැන් අපි කිව්වා ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලට දෙනවා. දැන් අපි මේ ඔක්සිජන් පරමාණුව ගත්තොත් එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එයා ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලට දෙනවා. මේ ඔක්සිජන් පරමාණුව ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලට දෙනවා. එතකොට එක ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙක බැගින් හවුලට දෙනවා. ඊළඟට අපි බලමු කාබන් පරමාණු. මං කිව්වා අවශ්‍ය ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 4ක් එයා හවුලට දෙනවා. මේ කාබන් පරමාණුව මේ ඔක්සිජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. මෙතනටත් දෙකක් දෙනවා. එතකොට සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන 4ක් එයා හවුලට දීලා තියෙනවා.
දැන් කාබන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ තිබුණෙත් ඉලෙක්ට්‍රෝන 4යි. ඒ හතරම බන්ධන හදන්න දීලා. ඔක්සිජන් වල ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 2ක් හවුලට දුන්නාම එයාට තව ඉලෙක්ට්‍රෝන 4ක් අවසාන ශක්ති මට්ටමේ තියෙනවා. මෙතනත් ඒ විදිහටම ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා අවසාන ශක්ති මට්ටමේ. හවුලට ඉලෙක්ට්‍රෝන 2ක් දීලා තියෙනවා. තව ඉලෙක්ට්‍රෝන 4ක් එයාට තියෙනවා. දැන් අපි බලමු මේ ඔක්සිජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන. මෙතන යාගේ 6 තියෙනවා. ඊට අමතරව කාබන්ගෙන් දීපු දෙකත් එක්ක 8යි. කාබන් බැලුවාම එයාගේ තිබුණු 4ම හවුලට දුන්නා. ඒ 4යි ඔක්සිජන්ගෙන් ලැබුණු 4යි ඉලෙක්ට්‍රෝන 8යි. මෙතනත් ඒ විදිහටම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8 වෙලා. ඒ කියන්නේ හැම පරමාණුවක්ම ස්ථායි වින්‍යාසය ලබාගෙන තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන මේ විදිහට සහසංයුජ බන්ධන කාබන් ඩයොක්සයිඩ් වල හැදෙනවා. දැන් අපි බලමු ඇමෝනියා සහසංයුජ බන්ධන හදන්නේ කොහොමද කියලා. ඇමෝනියා අණුව විෂම පරමාණුකයි. ඒ කියන්නේ වෙනස් පරමාණු එකතු වෙලා හැදිලා තියෙන්නේ. නයිට්‍රජන් පරමාණු එකකුයි හයිඩ්‍රජන් පරමාණු 3කුයි සම්බන්ධ වෙනවා. නයිට්‍රජන් තියෙන්නේ 5 වෙනි කාණ්ඩයේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. උච්ච වායු වින්‍යාසය ලබා ගන්න නම් නයිට්‍රජන්ට තව ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයි. හයිඩ්‍රජන් තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ. එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ක් තියෙනවා. හයිඩ්‍රජන් ස්ථායි වින්‍යාසය ලබා ගන්න එයාට තව 1 ඉලෙක්ට්‍රෝනයක් ඕනේ. එහෙනම් නයිට්‍රජන් බන්ධන හදද්දී ඉලෙක්ට්‍රෝන 3ක් හවුලට දෙනවා. හයිඩ්‍රජන් බන්ධන හදද්දී ඉලෙක්ට්‍රෝන 1ක් හවුලට දෙනවා. හැම හයිඩ්‍රජන් පරමාණුවකින්ම ඉලෙක්ට්‍රෝන 1 ගානේ හවුලට ලබා දෙනවා. අපි බලමු මේක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. දැන් නයිට්‍රජන් පරමාණුව තියෙනවා. නයිට්‍රජන්ට හයිඩ්‍රජන් 3ක් සම්බන්ධ වෙනවා. මේ නයිට්‍රජන්ට හයිඩ්‍රජන් 3ක් සම්බන්ධ වෙන්න ඕනේ. දැන් නයිට්‍රජන් පරමාණුව තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු 3 සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපි බලමු ඉලෙක්ට්‍රෝන කොහොමද හවුලට දෙන්නේ කියලා. හයිඩ්‍රජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. එයා ඒ ඉලෙක්ට්‍රෝන 1 හවුලට දෙනවා. මේ හයිඩ්‍රජන් පරමාණුවත් එයාට එකක් තියෙනවා. තව එකක් මදි නිසා තියෙන එක හවුලට දෙනවා. මේ හයිඩ්‍රජනුත් ඒ විදිහටම හවුලට ඉලෙක්ට්‍රෝන 1ක් දෙනවා. දැන් හැම හයිඩ්‍රජන් පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝන 1ක් බැගින් හවුලට දීලා තියෙනවා. දැන් නයිට්‍රජන් ගත්තාම නයිට්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එයාට ඉලෙක්ට්‍රෝන 3ක් මදි කිව්වා. එහෙනම් මේ මදි ප්‍රමාණය තමයි එයා තියෙන එකෙන් හවුලට දෙන්නේ. එතකොට මේ හයිඩ්‍රජන්ට එකක් දෙනවා. මෙයාට තව එකක් දෙනවා. මේ විදිහට මේ තුන් දෙනාත් එක්ක ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්නවා. තව ඉලෙක්ට්‍රෝන 2ක් ඉතුරුයි අවසාන ශක්ති මට්ටමේ. දැන් හයිඩ්‍රජන් පරමාණුවක් ස්ථායි වින්‍යාසය ලබා ගන්න නම් එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙන්න ඕනේ. එක හරි. එතකොට මේ හැම හයිඩ්‍රජන් පරමාණුවකම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2 ගානේ හරි. දැන් නයිට්‍රජන් ගත්තොත් නයිට්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් හැදෙන්න ඕනේ. 5ක් තිබුණා. දැන් අපි බලමු කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට නයිට්‍රජනුත් ස්ථායි වින්‍යාසය ලබාගෙන තියෙනවා. එතකොට මේ විදිහට තමයි මේ සහසංයුජ බන්ධනය හැදෙන්නේ.
H2O ජල අණුව. ජල අණුව කියන්නේ විෂම පරමාණු කණුවක්. හයිඩ්‍රජන් පරමාණු 2කිනුයි ඔක්සිජන් පරමාණු 1කිනුයි හැදිලා තියෙන්නේ. හයිඩ්‍රජන් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ස්ථායි වින්‍යාසය ලබා ගන්න තව ඉලෙක්ට්‍රෝන එකක් අවශ්‍යයි. එහෙනම් හයිඩ්‍රජන් හවුලට දෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. ඔක්සිජන් තියෙන්නේ 6 වෙනි කාණ්ඩයේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ස්ථායි වින්‍යාසය ලබා ගන්න. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් කරගන්න තව ඉලෙක්ට්‍රෝන 2ක් අඩුයි. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 2ක් තමයි ඔක්සිජන් පරමාණුව හවුලට ලබා දෙන්නේ. අපි බලමු කොහොමද ඔක්සිජන් පරමාණුව තියෙනවා. ඔක්සිජන්ට හයිඩ්‍රජන් 2ක් දෙපැත්තෙන් සම්බන්ධ වෙනවා. දැන් අපි බලමු කොහොමද ඉලෙක්ට්‍රෝන හවුලට දෙන්නේ කියලා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන 1යි හවුලට දෙන්නේ. යාට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි ඒක හවුලට දෙනවා. මේ හයිඩ්‍රජනුත් ඒ තියෙන්නේ 1යි ඒක හවුලට දෙනවා. ඊට පස්සේ ඔක්සිජන් දෙනවා ඉලෙක්ට්‍රෝන 2ක් හවුලට. ඒ කියන්නේ මේ ඔක්සිජන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන හයිඩ්‍රජන්ට මේ හවුලට දෙන ඉලෙක්ට්‍රෝන 2 දෙකට බෙදනවා. ඒ කියන්නේ මෙයාට 1යි මෙයාට 1යි. දැන් ඔක්කොම හවුලට දීපු ඉලෙක්ට්‍රෝන ගාන 2යි. දැන් ඔක්සිජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 2ක් දුන්නට පස්සේ තව 4ක් ඉතුරුයි. මේ පෙන්නන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉතුරු ඉලෙක්ට්‍රෝන 4. දැන් අපි ගත්තොත් ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8 වුණා. ස්ථායි වින්‍යාසයටපත් වෙලා. හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි කියන්නේ ස්ථායි. එහෙනම් මේ විදිහට තමා ජල අණුව හැදෙන්නේ සහසංයුජ බන්ධන මගින්. දැන් අපි බලමු කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4. ටෙට්‍රා කියන්නේ 4යි. ටෙට්‍රාක්ලෝරයිඩ් කියන්නේ ක්ලෝරීන් 4ක් තියෙනවා. එතකොට මේ අණුව හැදෙන්න කාබන් පරමාණු 1කුයි ක්ලෝරීන් පරමාණු 4කුයි අවශ්‍යයි. එතකොට දැන් අපි දන්නවා කාබන් තියෙන්නේ 4 වෙනි කාණ්ඩේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. සායි වින්‍යාසය ලබා ගන්න. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන 8 කරගන්න කාබන්ට තව ඉලෙක්ට්‍රෝන 4ක් අවශ්‍යයි. එහෙනම් කාබන් හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන 4යි. ක්ලෝරීන් ගත්තාම ක්ලෝරීන් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ස්ථායි වින්‍යාසය ලබා ගන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් කරගන්න තව ඉලෙක්ට්‍රෝන 1ක් අවශ්‍යයි. එහෙනම් ක්ලෝරීන් පරමාණුවක් හැමතිස්සෙම හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන 1යි. අපි බලමු දැන් කොහොමද ඉලෙක්ට්‍රෝන හවුලට ලබා දෙන්නේ කියලා. කාබන් පරමාණුව තියෙනවා. කාබන් පරමාණුවට ක්ලෝරීන් පරමාණු 4ක් සම්බන්ධ වෙන්න ඕනේ. දැන් අපි බලමු මේ ක්ලෝරීන් පරමාණු 4. දැන් අපි මේ බන්ධන අඳිනකොට ඇඳලා තියෙන අවසාන ශක්ති මට්ටම විතරයි. අපිට අවශ්‍ය නම් ඇතුලේ ශක්ති මට්ටම් ටිකක් ඇඳලා ඒවල ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්නත් පුළුවන්. නමුත් බන්ධන හදන්න සහභාගී වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන නිසා අපි මෙතන ඒ ශක්ති මට්ටම විතරයි නිරූපණය කරන්නේ. අවශ්‍ය නම් අපිට ඇතුළත ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන නිරූපණය කෙරුවත් ඒක නිවැරදි. දැන් අපි බලමු ක්ලෝරීන්. ක්ලෝරීන් හැම ක්ලෝරීන් පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝන 1 ගානේ හවුලට දෙනවා. මේ ක්ලෝරීන් එක ඉලෙක්ට්‍රෝනයක් හවුලට දෙනවා. එයාගේ තව ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මේ ක්ලෝරීන් පරමාණුවත් ඉලෙක්ට්‍රෝනයක් හවුලට දෙනවා. තව 6ක් අවසාන ශක්ති මට්ටමේ තියෙනවා. මෙයාත් ඒ විදිහටම හවුලට එකක් දෙනවා. ඉතුරු 6 අවසාන ශක්ති මට්ටමේ මේ විදිහට තියෙනවා. මෙතනත් ඒ විදිහටම එකක් හවුලට දෙනවා. තව 6ක් තියෙනවා.
දැන් කාබන්ට ඉලෙක්ට්‍රෝන 4ක් මදි කිව්වා. එහෙනම් එයා ඉලෙක්ට්‍රෝන 4ක් මේ පරමාණු 4ට බෙදලා දෙනවා. 1 2 3 4යි. දැන් කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන 4ක් හවුලේ තියාගත්තා. පරමාණු 4ත් එක්ක. දැන් මේ හැම කෙනාගේම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන උච්ච වායු වින්‍යාසය ලබාගෙන තියෙනවා. මෙයාට 8ක් තියෙනවා. කාබන් ගත්තාම කාබන්ටත් 8යි. හැම ක්ලෝරින් පරමාණුවකටම ඉලෙක්ට්‍රෝන 8 බැගින් දැන් ලැබිලා තියෙනවා. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමෙත් ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් වෙලා. එතකොට මේ විදිහට තමයි කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සහ සංයෝජ බන්ධන හදන්නේ. දැන් අපි බලමු මීතේන් අණුව CH4. කාබන් පරමාණු එකකුයි හයිඩ්‍රජන් පරමාණු 4කුයි අවශ්‍ය වෙනවා. අපි කලින් කියපු විදිහටම දැන් ඔයගොල්ලෝ දන්නවා කාබන් වල කාබන් ඉලෙක්ට්‍රෝන 4ක් හවුලට දෙනවා. හයිඩ්‍රජන් හැම පරමාණුවක්ම ඉලෙක්ට්‍රෝන 1 බැගින් හවුලට ලබා දෙනවා. දැන් අපි බලමු කොහොමද මේ සහසංයෝජ බන්ධන හැදෙන්නේ කියලා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ කාබන් පරමාණුව. මම දැන් මේ සහසංයෝජ බන්ධනය අඳිනවා ඇතුළත ශක්ති මට්ටමුත් නිරූපණය වෙන විදිහට. එතකොට කාබන් වල පරමාණුක ක්‍රමාංකය 6යි. ඒක අපිට වැදගත්නේ. එතකොට කාබන් වල පරමාණුක ක්‍රමාංකය 6යි. ඊළඟට අපි බලමු හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ගත්තාම හයිඩ්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 1යි. ඒ කියන්නේ කොහොමද තියෙන්නේ එක ශක්ති මට්ටමයි. කාබන්ගේ ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. අපි දැන් බලමු කාබන්ගේ ඉලෙක්ට්‍රෝන. කාබන් වල පරමාණුක ක්‍රමාංකය 6යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. දැන් මේ 4 තමයි මේ පරමාණු 4ට බෙදලා හවුලේ තියාගන්න දෙන්නේ. දැන් ඔන්න කාබන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 පරමාණු 4ට හවුලට දුන්නා. දැන් හයිඩ්‍රජන් වල තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. ඒ ඉලෙක්ට්‍රෝනය හයිඩ්‍රජන් හවුලට දෙනවා. එක ඉලෙක්ට්‍රෝනය බැගින්. මේ විදිහට. දැන් හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා නම් ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුව ස්ථායි. දැන් කාබන් පරමාණුව ගත්තාම කාබන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් බවට පත් වෙලා. එහෙනම් කාබන් පරමාණුවත් ස්ථායි. මේ විදිහට අපිට ඇතුළත ශක්ති මට්ටම් නිරූපණය කරලා උනත් සහසංයෝජ බන්ධනය අපිට අඳින්න පුළුවන්. හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් සමපරමාණුක අණු සහ විෂම පරමාණුක අණු සෑදීමේදී සහසංයෝජ බන්ධන හැදෙන ආකාරය පැහැදිලි ඇති කියලා. ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ලැබුණා නම් ඔයගලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයගලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට මට ඉදිරිපත් කරන්න.